දන්නවද ලෝකයේ අනිත් රටවල් වල අපේ රටේ වෙනස මොකක්ද කියලා? ඇත්තටම වෙනස තියෙන රටවල් වල නෙමෙයි අපේ රටේ මිනිස්සුන්ගේ. හේතුව තමයි අපේ රටේ මිනිස්සු ගොඩක් ලිංමැඩි මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු. ලෝකෙ වෙන දේවල් දන්නේ නැහැ. ලෝකෙ ඊළඟට මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ලෝකෙන් අපිට මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. අපේ මිනිස්සු ලෝකෙ ගැන ගොඩක් දන්නේ අපේ රටේ දේශපාලඥයෝ කියන දේවල් වලින්. එහෙමත් නැත්නම් ඔය ප්‍රවෘත්ති විකාශය අතරතුර විනාඩි 2ක් 3ක් කියන විදේශ පුවත් වලින්. ඇත්තටම කියන්නෙත් නැති තරම්. හැබැයි ලෝකෙ අනිත් රටවල් එහෙම නෙමෙයි. ලෝකෙ අනිත් රටවල් එකිනෙකට ගොඩක් සම්බන්ධයි. ලෝකෙ අනිත් රටවල් වල මිනිස්සු දන්නවා ඒ රටවල් වල මොනවද වෙන්නේ කියලා. එහෙමත් නැත්නම් ඒ රටවල් වලින් තමන්ගේ රටට එන බලපෑම, අනිත් රටවල් වලට තමන්ගේ රටින් වෙන බලපෑම. ඒ රටවල් වල අන්තර් සම්බන්ධතා ගැන ගොඩක් ලොකු දැනුමක් ඒ රටවල මිනිසුන්ට ඇත්තටම තියෙනවා. අපේ රටේ මිනිසුන්ට එහෙම දැනුමක් තියෙනවද? මං නම් හිතන්නේ. ඒක නෙමෙයි. අපි අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. අලුත්ම වැඩක්. යෞවනීය ගෝලීය විග්‍රහය. විශ්ලේෂකයා. විශ්ලේෂකයා කරන්නේ අපේ රටේ මිනිස්සු ලෝකෙ දිහා බලද්දී අපේ රටේ දේශපාලඥයෝ, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, අපේ රටේ මිනිස්සුන්ට දාලා තියෙන පාට කණ්ණාඩිය ගලවලා විවෘත මනසකින් ලෝකෙ දිහා බලන මිනිසුන්ට මඟ පෙන්වන එක. දන්නවද අපේ රටට බලපාන ලෝකේ ගොඩක් දේවල් මේ වෙනකොට සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට කොරියානු අර්බුදය, කශ්මීර අර්බුදය, ඊට පස්සේ ඉරාන අර්බුදය, එංගලන්තයෙන් ස්කොට්ලන්තේ වෙන් වෙන්න යන එක, මේ වගේ ගොඩක් දේවල් ලෝක දේශපාලනේ අදටත් සිද්ධ වෙනවා. හැබැයි අපේ රටේ අනාගතයේදී මේවා කතා වෙයිද? නෑ, මම නම් හිතන්නේ. හේතුව තමයි අපේ රටේ දේශපාලඥයෝ කැමති අපේ රටේ මිනිස්සු ලෝකයෙන් වසන් වෙලා ඉන්නවට. දන්නවද? ඉන්දියාවේ අපිට මායිම ගොඩක් රටවල් තියෙනවා. කේරළය, තමිල්නාඩුව, ඊට පස්සේ තෙලංගනාව, ආන්ධ්‍ර ප්‍රදේශය, කර්ණාටකය වගේ හැම රටකම එහෙමත් නැත්නම් හැම ප්‍රාන්තයකම දේශපාලනේ අපිට ගොඩක් වැදගත් වෙනවා. හැබැයි අපේ රටේ දේශපාලඥයෝ අපිට පෙන්වන්නේ ඉන්දියාව කියන්නේ රාක්ෂයෙක් විදිහට. එහෙමත් නැත්නම් තව කඳවුරක දේශපාලඥයෝ අපිට පෙන්වන්නේ ඇමරිකාව රාක්ෂයෙක් විදිහට. මේ ලෝකය ගැන තියෙන බය තමයි අපේ රටේ මිනිස්සු අපේ රටේ දේශපාලඥයෝ ඉදිරියටත් ගෙනියන්නේ. මොකද දේශපාලඥයෝ කැමති ලෝකෙන් අපි වෙන් වෙලා ඉන්නවට. දන්නවනේ අපේ රටේ දේශපාලන කඳවුරු කිහිපයක් තියෙනවා. වාමාංශික, දක්ෂිණාංශික, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ජාතිවාදී කඳවුරු කිහිපයක් තියෙනවා. සමහර කඳවුරු කියනවා ඉන්දියාව හොඳයි කියලා. එහෙමත් නැත්නම් ඇමරිකාව හොඳයි කියලා. තවත් සමහර කඳවුරු කියනවා චීනය, රුසියාව හොඳයි කියලා. ඇත්තටම හොඳ මොකද්ද? ප්‍රශ්නයක් තියෙනවා. අන්නේ ප්‍රශ්නෙට විසඳුම තමයි, උත්තරේ තමයි විශ්ලේෂකයා දෙන්නේ. කොහොම හරි වර්තමාන ලෝකයේ දේශපාලනේ අපේ රටට වැදගත් වෙන ගොඩක් දේවල් තියෙනවා. උතුරු කොරියාවයි දකුණු කොරියාවයි අතර තියෙන අර්බුදය, කශ්මීර අර්බුදය, ඉරානයේ අර්බුදය, ස්කොට්ලන්තේ එංගලන්තයෙන් වෙන් වෙන්න හදන එක, ඔය වගේ නොයෙක් කරුණු කාරණා ලංකාවට බලපාන දේවල් තියෙනවා. හැබැයි අපේ රටේ මේවා පෙන්නනවද? අපි මේවා දන්නවද? අපි මේවා දන්නේ නැහැ. හේතුව තමයි අපිට මේවා පෙන්වන්නේ නැහැ. මෙන්න මේක තමයි විශ්ලේෂකයා පෙන්වන්න හදන්නේ. ඇමරිකානු යුද නැව් ඉන්දියන් සාගරයට එන එක නවත්තපු රටක දැන් ඉන්න දේශපාලඥයෝ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි කරන බලපෑම කොච්චර හේනද කියලා, කොච්චර අඩුද කියලා. දන්නවද අපේ රටේ දේශපාලඥයෝ සමහර උදවිය ඉන්නවා ඉන්දියාවේ ජනාධිපතිතුමා කවුද, අගමැතිතුමා කවුද කියලාත් දන්නේ නැහැ. ඉතින් අන්නේ වගේ දේශපාලඥයෝ ඉන්න රටක වර්තමානයේ හිතනවද අපිට හොඳ විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා? හිතනවද අපිට ලෝකෙ ජය ගන්න පුළුවන් කියලා? ඒක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්නේ නිසා තමයි අපි විදේශයන් වල අන්තර්ජාතික දේශපාලනයේ මොනවද වෙන්න ඕනි කියලා අපි ඉගෙන ගන්න ඕනේ. අපි අනාගතයේදී මුහුණ දෙන්න යන්නේ අලුත් ලෝකයකට. අලුත් ලෝකයක් කියන්නේ අලුත් ප්‍රශ්න, අලුත් සම්බන්ධතා. එතකොට මේ අලුත් ලෝකේ මොනවද අපිට එන්න තියෙන ප්‍රශ්න? ප්‍රශ්න තමයි පෙරදිගට අපරදිගින් බලේ හෝමාරු වෙද්දී අනිවාර්යෙන්ම අලුත් ලෝක බලවතුන් දෙදෙනෙක් බිහි වෙනවා. අලුත් ලෝක බලවතුන් දෙදෙනා තමයි ඉන්දියාව සහ චීනය. හැබැයි අර ඉස්සර ජර්මනියටයි ප්‍රංශටයි තිබ්බා වගේම ඉන්දියාවටයි චීනටයි මතභේදාත්මක ප්‍රදේශයක් තියෙනවා. ඒ තමයි අපි හැමෝම දන්න ආසියාවේ ස්විට්සර්ලන්තය, එහෙමත් නැත්නම් කශ්මීරය. මේ කශ්මීරය කියන ප්‍රශ්නේදී මේ ඉන්දියාව සහ චීනය කියන රටවල් දෙක කොහොමද හැසිරෙන්නේ? කොහොමද ඒ දෙන්න මේකට මුහුණ දෙන්නේ කියන දේ මත තමයි ආසියාවේ අනාගතය රැඳී පැවතිලා තියෙන්නේ. බොහෝ විට ඒක යුද්ධයකින් කෙලවර වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් දිගටම ආසියාව ලෝකයේ බලයේ ඉන්න තත්ත්වයකට පත් වෙන්නත් පුළුවන්. හැබැයි මේක තීරණය කරන්න පුළුවන් ගාමක බලවේගයක් තමයි ලංකාව කියන්නේ. හේතුව තමයි අපේ රට තරම් මේ රටවල් දෙක පිළිගන්න තවත් රටක් නැහැ. උදාහරණයකට ගත්තොත් එහෙම ඉන්දියාවට ජපානය කැමති වුණාට චීනය විරුද්ධයි.
සිංගප්පූරුවත් තියෙන්නේ ඔය වගේම තැනක. හැබැයි ලංකාව කියන්නේ ඉන්දියාවටත් චීනයටත් ළඟින් සම්බන්ධතා පවත්වන රටක්. අන්න ඒ හේතු නිසාම අපිට පුළුවන් ඔය අපේ පාටලි චම්පික රණවක එහෙමත් නැත්නම් උදේගම්මන් පිළ කියන මේ නායකවරු දෙන්න කිව්ව වගේම අනාගතයේදී මෘදු සුපිරි බලවතෙක් වෙන්න. හැබැයි මේ අංගවිකල විදේශ ප්‍රතිපත්තියත් එක්ක අපිට බැහැ මේ තත්වයට යන්න. අපි පුරවැසියෝ විදිහට අපේ නායකයෝ විදිහට අපිට සිද්ධ වෙනවා විදේශ සම්බන්ධතාවන් අලුතෙන් ගොඩනගන්න. විදේශ සම්බන්ධතාවන් ශක්තිමත් කරන්න. අපි දන්නවා එංගලන්තේ මහකොමසාරිස්වරයාට කනට ගහපු නායකයෝ ඉන්න රටක තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිව පිළිගන්නවද නැද්ද කියන එක. අපි ඒ නායකයෝ තවමත් සුද්ධ කරනවා. අන්න ඒකයි අපේ වැරද්ද. අපි එහෙම කරන්න බෑ. අපි කරන්න ඕනේ මේ නායකයෝ හරි මගට ගන්න එක. අපි හරි මගට යන එක. අපි අනිවාර්යයෙන්ම රටක් විදිහට හොඳ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. හොරු, දූෂිතයෝ, වංචාකාරයෝ තානාපතිවරු බවට පත් කරලා ඊට පස්සේ අපිට අවුල ලියා ගන්න බැරුව, නඩු කියලා විසඳ ගන්න බැරුව, තානාපතිවරුන්ට බැන නායකයන්ට බැන ඉන්න රටක් අපි නිර්මාණය කරනවද? අපි නිර්මාණය කළ යුතු නැහැ. අපි නිර්මාණය කළ යුතු වන්නේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් තියෙන රටක්. අන්න එහෙම ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් තියෙන රටක් තුනොත් තමයි අපිට කවදා හරි ලෝකේ ජය ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ ලෝකේ ජය ගන්න නම් ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් බිහි කරන්න නම් අපිට සිද්ධ වෙනවා අන්තර්ජාතික දේශපාලනය ගැන, අන්තර්ජාතික සම්බන්ධතා ගැන අපේ දැනුම වර්ධනය කරගන්න. අන්න ඒකට තමයි මේ විශ්ලේෂකයන්. විශ්ලේෂකයා මොකද්ද කරන්න යන්නේ කියලා ඔයාලට පොඩි හරි අයිඩියා එකක් එන්න ඇති. අනාගතයේදී අපේ ඊළඟ එපිසෝඩ් වලදී විශ්ලේෂකයා ලෝකෙ සිදුවන අලුත් සිදුවීම් අපිට බලපාන දේවල් හැමදේම ඔයාලා ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. මගේ මේ විශ්ලේෂණය ප්‍රංශයේ හිටපු එක දාර්ශනිකයෙක් කියපු කියමනකින් අවසන් කරන්න. ඒ දාර්ශනිකයා කියනවා පාලකයා කැමති නූගත් ජනතාවට. මොකද පාලකයාට පුළුවන් නූගත් ජනතාව ලේසියෙන් පාලනය කරන්න. හැබැයි පාලකයා කැමති නැහැ බුද්ධිමත් ජනතාවට. හේතුව තමයි බුද්ධිමත් ජනතාව පාලනය කරන්න පාලකයාත් බුද්ධිමත් වෙන්න ඕනේ. අපේ රටේ පාලකයෝ බුද්ධිමත් නැහැ. අන්න ඒ නිසාම ඔවුන් බුද්ධිමත් ජනතාවට කැමතිත් නැහැ. හැබැයි අපේ රටේ ජනතාව බුද්ධිමත් වෙච්ච දවසට බුද්ධිමත් පාලකයෝ බිහි වෙයි. අපි බුද්ධිමත් වෙමු. හිතන්න.